ආයිබෝවන් ආදරණීය දරුවනේ මම අද ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ මෙහෙයුම් පද්ධතියේ තවත් එක් කොටසක් පිළිබඳව. මේකේ මෙහෙයුම් පද්ධතිය 1 සහ 2 කියන වීඩියෝ වලදී ඔබට ඉදිරිපත් කරා මොකද්ද මේ මෙහෙයුම් පද්ධතියේ සිදුවන කාර්යයන් සහ තවත් විෂය කරුණු රාශියක්. හොඳයි ඔබ ඒ දෙකත් බලන්න ඊට පස්සේ ඔබට පුළුවන් මෙහෙයුම් පද්ධති 3 කියන මෙම වීඩියෝ වල හරවන්න. හොඳයි අපි බලමු මේ මෙහෙයුම් පද්ධති 3 කියන කොටසේදී අපි මොනවද ඉදිරිපත් කරන්නේ කියලා. හොඳයි අපි බලමු මෙහෙයුම් පද්ධතියේදී කොහොමද මේ මෙහෙයුම් පද්ධති හඳුන්වා දෙන්නේ කියලා. ඒතර පරිගණකයක් ගත්තොත් එහෙනම් පරිගණකයේදී මෙහෙයුම් පද්ධතිය සම්බන්ධව කටයුතු කරනකොට මෙන්න මේ දෘඩාංග හાર્ඩ්වෙයාර් ඊළඟට ස්ථිරාංග ෆර්ම්වෙයාර් සහ මෘදුකාංග සොෆ්ට්වෙයාර් කියන අවස්ථා තුන අපට ගොඩක්ම වැදගත් වෙනවා. ඒතර මෙහෙයුම් පද්ධතියේ මෙතනදී හඳුන්වා දෙනකොට මේ පරිගණකයක් කියන එකේදී මෙන්න මේ කොටස් තුන ඉතාම වැදගත් වෙනවා. හොඳයි අපි පළවෙනි එකටම බලමු දෘඩාංග හાર્ඩ්වෙයාර් කියන්නේ මොනවද කියලා. ඒතර හાર્ඩ්වෙයාර් කියන්නේ නිශ්චිත හැඩයක් සහිත අපට ස්පර්ශ කළ හැකි පරිගණකයක භෞතික කොටස් වලට කියනවා අපි දෘඩාංග කියලා. එතකොට ඔබ දැනටමත් දන්නවා පරිගණකයක් කියවපුවාම අපිට අල්ලලා බලන්න පුළුවන් දේවල් වල තමයි මෙන්න මේ හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ. ඒ කියන්නේ කීබෝඩ් එක, යතුරු පුවරුව, මූසිකය, එහෙම නැත්නම් මවුස් කියනවා, මොනිටර්, සංදර්ශකය, හાર્ඩ් ඩිස්ක් එක කියනවා, එහෙම නැත්නම් දෘඩ තැටිය, ප්‍රින්ටර්, මුද්‍රණ යන්ත්‍රය ඔය වගේ අපිට විවිධ උදාහරණ දෙන්න පුළුවන්. ඒතකොට මෙතනදී උදාහරණ කීපයයි මේ තියෙන්නේ. මීට අමතරව ඔබ දන්නවා මීට වඩා දේවල් අපිට පරිගණකයක භෞතික කොටස් විදිහට නම් කරන්න පුළුවන්. හොඳයි ඊළඟට අපි බලමු ෆර්ම්වෙයාර් කියන්නේ මොනවද කියලා. ෆර්ම්වෙයාර් කියන්නේ පරිගණකයේ පටන මාත්‍ර මතකය කියන්නේ ROM කියන එකේ. ROM කියන්නේ read only memory. අපිට ඒවා read only කියවන්න විතරයි පුළුවන්. ඒවා අපිට වෙනස් කරන්න බෑ. ඒක තමයි read only කියන්නේ. ඒකට පටන මාත්‍ර මතකයේ තියෙන ඒකට install කරලා තියෙනවා. ස්ථාපිත කරලා තියෙනවා කියන්නේ ඒකයි. install කරලා තියෙනවා. ඒක තියෙන්නේ මේ මොකද්ද? firmware කියන එක. ඒකට ස්ථිරාංග යන පටන මාත්‍ර මතකයේ කියන්නේ ROM එකේ ස්ථාපනය කරලා තියෙනවා. පරිගණකයේ මූලික ක්‍රියාත්මක වීමට අදාළ උපදෙස් තමයි මේකේ තියෙන්නේ. කියන්නේ බූට් වෙනකොට ඒකට අදාළ උපදෙස් තමයි මෙන්න මේ ROM කියන එකේ සහ ෆර්ම්වෙයාර් කියන එකේ තියෙන. ROM එක අපිට මෙතනදී වැදගත් වෙන්නේ මෙන්න මේ බූට් වේගන එනකොට අපිට අවශ්‍ය කරන උපදෙස් දෙන්නේ ඒකෙන් නිසා. ඒතර පරිශීලකයා තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානය කරනු ලබන්නේද ස්ථිරාංග විසින්. ඒතකොට ස්ථිරාංගයක් කියන්නේ මෙතනදී යූසර් ඉන්නවනේ. යූසර් කම්පියුටර් එක ඔන් කරගෙන වැඩ කරන තැනට එනකම්ම මෙන්න මේ කොටස් ටික අපිට ක්‍රියාත්මක වෙනවා. හොඳයි අපි ඊළඟට බලමු මෙන්න මේ ෆර්ම්වෙයාර් වල අපි සාමාන්‍යයෙන් නොදන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් කෙනෙක් පරිගණකයකට විදුලි බලය සපයලා ඒ කියන්නේ පවර් දුන්නට පස්සේ අර යූසර් ඉන්ටර්ෆේස් එක එනකන් Tamanට වැඩ කරන්න පුළුවන් තත්ත්වයට එනකන් මේකේ සිස්ටම් යුනිට් එකේ යම්කිසි ක්‍රියාවලියක් සිදු වෙනවා. හරි අපි බලමු ඒ කොහොමද ඒ සිදු වෙන්නේ කියලා. ඒක සිදු වෙන්නේ මෙන්න මේ ෆර්ම්වෙයාර් එහෙම නැත්නම් ස්ථිරාංග මගින්. මේකේ පළවෙනියටම අපි කතා කරනවා පරිශීලකයා විසින්. ඒ කියන්නේ පරිශීලකයා කියන්නේ මේක වැඩ කරන කෙනා යූසර්. ඒතර පරිගණකයට විදුලිය සැපයලා වැඩ කරන තාක්කල් මෙන්න මේක මොකද්ද? මධ්‍ය සැකසුම් ඒකකයේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය ප්‍රවේශණය කරනවා. ඒ කියන්නේ මෙතනදී basic input output system කියනවා. අපි ඒකට BIOS කියලා කියනවා. එතන මේක සිදු වෙන්නේ CPU එක මගින්. ඊළඟට පළමුව power on self test. ඒකට අපි post කියලා කෙටියෙන් හඳුන්වනවා. ඒතර මේ post කියන ප්‍රෝග්‍රෑම් එකක් තියෙන වැඩසටහනක් ඒක රන් වෙන්නේ ඉන්න අනතුරු. ඊට පස්සේ මේ ආරම්භක පියවර වශයෙන් CMOS. ඒතර CMOS කියන එක අහලා තියෙනවද?
CMOS බැටරිය ගැන අහලා ඇති නේද? ඒතර මේකට අපි CMOS කියනවා complementary metal oxide semiconductor. එතකොට මේකෙදි කියනවා CMOS මතකයේ අනුව සියලුම දෘඩාංග පරීක්ෂා කර බලා ඒවා નિયમિત පරිදි ක්‍රියාත්මක වන බවට තහවුරු කරගන්නවා. ඒතර කවුද තහවුරු කරගන්නේ? මේ CMOS. ඒතර මොකද්ද වෙන්නේ? මේක සෙල්ෆෝන් power on self test එක වැඩසටහන දාවුනේ උනාට පස්සේ තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඊළඟට කියනවා ඉන්පසු පරිගණක නිෂ්පාදන සමාගම මගින් සපයලා තියෙනවා උපදෙස්. එතකොට ඒ bootstrap loader කියනවා අපි ඒකට. එතකොට ඒකත් මෙන්න මේ firmware එකට අනුව post වැඩසටහන් පස්සේ තමයි අපිට මේක ඉන්නේ boot sequence. හි පළමු ආචයන උපක්‍රමයේහි master boot reader recorder කියවයි. ඒ කියන්නේ එතකොට නිෂ්පාදන සමාගම පරිගණක නිෂ්පාදන සමාගම විසින් දීලා තියෙන උපදෙස් අඩංගු ඒ ටිකත් ඔන්න වැඩසටහනත් හඳුනා ගන්නවා. ඊළඟට අවසානයේ boot drive හි ඇතුළත් මෙහෙයුම් පද්ධතිය සසම්භාව්‍ය ප්‍රවේශ මතකයට ප්‍රවේශණය කරගනි. ඊට පස්සේ සසම්භාව්‍ය ප්‍රවේශ මතකය කියන්නේ RAM random access memory. එතකොට මේකත් මෙතනදී කියනවා boot drive හි ඇතුළත් මෙහෙයුම් පද්ධතිය. එතකොට අපි දැන් මෙතනදී කලින් කියවනේ boot drive පළමු ආචරණ උපක්‍රමෙහි boot drive master boot record කියලා නේද? ඊට පස්සේ මෙන්න මේකෙදි කියවුවට පස්සේ තමයි මෙන්න මේ boot drive කියන එක ඇතුළත් වෙනවා මෙහෙයුම් පද්ධතිය. ඊට පස්සේ තමයි මෙන්න මේ අපිට අවසානයේටම මෙහෙයුම් පද්ධතිය පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ පරිශීලකයාට අවශ්‍ය කරන user interface එක. ඒතකොට මෙහෙයුම් පද්ධතියට අදාළ වන user interface එක ලබා ගන්නවා. එතකොට මේ අවස්ථාවට එනකන් මේ අපේ පරිගණකයේ system unit එකේ අපිට නොපෙනෙන කරන වැඩ කොටස තමයි මේ කිව්වේ. හොඳයි. අපි බලමු මෘදුකාංග යටතේ මෘදුකාංගයක් කියන්නේ පරිගණකයක් තුලින් යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීමට දෙනු ලබන උපදෙස් සමූහයක්. ඒතකොට මේක මෙතනදී මෘදුකාංග වර්ග කීපයක් තියෙනවා. අපි දැන් මෘදුකාංග software ගන්නවා එක කොටසක් තමයි පද්ධති මෘදුකාංග system software කියලා කොටසක් බෙදනවා සහ තවත් තියෙනවා යෙදුම් මෘදුකාංග application software. හොඳයි. අපි බලමු මෙන්න මේ මෘදුකාංග පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග කොහොමද වෙන් වෙන්නේ කියලා. මෙතනදී අපි පළමුවෙන්ම ගන්නවා පද්ධති මෘදුකාංග system software. ඒක ඔන්න තවත් කොටස් වලට බෙදනවා. එකක් තමයි මෙහෙයුම් පද්ධති operating system. තව එකක් තියෙනවා උපයෝගිතා මෘදුකාංග utility software. තව එකක් තියෙනවා භාෂා පරිවර්තක language translators. එතකොට මේ භාෂා පරිවර්තක කියන එකට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් assembler, ඒ කියන්නේ assembler, සම්පාදක, compiler සහ අර්ථ වින්‍යාසක interpreter. එතකොට ඔන්න ඕවා තමයි භාෂා පරිවර්තක වලට යොදාගන්නේ. හොඳයි. අපි ඊළඟට බලමු මේ යෙදුම් මෘදුකාංග. යෙදුම් මෘදුකාංග යේදී අපිට උදාහරණ විදිහට දෙන්න පුළුවන් වදන් සැකසීම, word processing, පැතුරුම්පත්, spreadsheet, දත්ත සමුදාය, database, පරිගණක ක්‍රීඩා, computer games, web athletics, web browsers. ඒතකොට මෙතනදී අපි හඳුන්වලා දීලා තියෙනවා පද්ධති මෘදුකාංග කියන්නේ මොනවද? ඊළඟට මෙතනදී භාෂා පරිවර්තක වලට මොනවද දෙන උදාහරණ සහ යෙදුම් මෘදුකාංග කියන්නේ කියලා. අපි මේව තවදුරටත් විස්තරාත්මකව බලමු. හොඳයි. ඊළඟට මෙන්න මේ softwares වල පද්ධති මෘදුකාංග යටතේම අපි බලමු පළවෙනි එක මෙහෙයුම් පද්ධති. ඒතර පද්ධති මෘදුකාංගයක් අපි කොටස් තුනකට බෙදුවනේ. එතනදී පළවෙනි එක තමයි මෙහෙයුම් පද්ධති operating system. ඒතර operating system ගැන කතා කරනකොට ඔබට මේ ගැන තවදුරටත් අර මම කලින් කිව්ව විදිහට වීඩියෝ දෙක නරඹන්න පුළුවන්. මෙතනදී මෙහෙයුම් පද්ධතිය කියන්නේ පරිගණකයේ ස්ථාපිත අනිකුත් මෘදුකාංග සහ දෘඩාංග කළමනාකරණය කරමින්. ඒ කියන්නේ software සහ hardware. ඒ ඔක්කොම manage කරගෙනම මොනවද පරිශීලකයාට පරිගණකයේ භාවිත කිරීමට
අවකාශය ලබා දෙන්නේ. ඒ කියන්නේ පරිශීලකයාට යූසර්ට කම්පියුටර් එක වැඩ කරන්න අවස්ථාව ලබා දෙන්නේ කවුද? මෙහෙයුම් පද්ධතිය. ඒතර මෙහෙයුම් පද්ධතිය කියන එක සරලව හඳුන්වන්න පුළුවන් අපිට ඔය ආකාරයට. ඊළඟට අපි බලමු ඒකේ දෙවෙනි එක උපයෝගිතා මෘදුකාංග යුටිලිටි සොෆ්ට්වෙයාර්. එතකොට උපයෝගිතාවක් කියන්නේ මොකද්ද? මේකෙදි විශ්ලේෂණය කිරීම හා පරිගණකයේ නඩත්තු කිරීම වගේ ක්‍රියාවන් තමයි මෙන්න මේ යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් වලින් උපයෝගිතා මෘදුකාංග වලින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට උපයෝගිතා මෘදුකාංගයක් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඒක අර යෙදුම් මෘදුකාංග වලට වඩා වෙනස්. මොකද දැන් අපිට යෙදුම් මෘදුකාංගයක් ගත්තොත් එහෙම අපිට ඒකෙන් යම්කිසි අපිට සේවාවක් වගේ දෙයක් කරගන්න පුළුවන්. නමුත් මේක ඊට වඩා සංකීර්ණත්වයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් වෙනස්. හොඳයි. අපි ඊළඟට ඒකත් කතා කරනවා. ඊට පස්සේ බලමු උපයෝගිතා මෘදුකාංග පරිගණකයේ සම්පත් කළමනාකරණය කිරීමට සහාය දක්වනවා. එතකොට සම්පත් කළමනාකරණය කරනවා කියන්නේ මේතනදී අපි අපේ තියෙන හાર્ඩ්වෙයාර් සම්බන්ධව. නමුත් යෙදුම් මෘදුකාංග ඊට සම්පූර්ණයෙන්ම වෙනස් වූ විවිධ කාර්යයන් සිදු කරයි. එතකොට අපිට අර ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලින් අපිට ඒ කාර්ය කරගන්න බෑ. ඒක නිසා තමයි මෙන්න මේ දෙවෙනි අවස්ථාවේදී කිව්වේ උපයෝගිතා මෘදුකාංග යෙදුම් මෘදුකාංග වලින් වෙනස් වන්නේ සංකීර්ණත්වයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් කියලා. එතකොට ඒක තමයි මේ තවදුරටත් හොඳටම මෙතනදී විස්තර කරලා තියෙන්නේ. හොඳයි. බලමු ඊට පස්සේ මේ උපයෝගිතා මෘදුකාංග වලදී විවිධ කාර්යයන් තියෙනවා. එතනදී අපිට එකක් ගන්න පුළුවන් ප්‍රතිවෛරස මෘදුකාංග ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර්. ඒ කියන්නේ අපිට පරිගණකයට වෛරස් ආසාදනය වලින් ආරක්ෂා කර ගැනීමට තමයි අපි මේ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් යූස් කරන්නේ. එතකොට ඒක ඇවිල්ලා උපයෝගිතා මෘදුකාංගය. ඊළඟට තැටි ආකෘතිකරණය ඩිස්ක් ෆෝමැටින්. එතකොට ඒක අපි ඒකත් මෙතනදී කතා කරනවා. තැටි කියන්නේ ඩිස්ක් එක හાર્ඩ් ඩිස්ක් එක අපි කොහොමද මේක ෆෝමැට් කරන්නේ? ඊට පස්සේ ඒකේ තියෙන ගොනු හා ෆෝල්ඩ් තැන්පත් කිරීමට සුදුසු ආකාරයට තැටිය සැකසීම. ඒ කියන්නේ අපේ hard disk එක කොහොමද අපි අපේ folders සහ files save කරලා තියාගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න කියන එක තමයි මේ disk formatting. එහෙම නැත්නම් තැටි ආකෘතිකරණය කියන එකෙන් කියන්නේ. ඒකට ඒ වගේ තියෙන softwares වලට අපි කියන මේ උපයෝගිතා මෘදුකාංග කියලා. ඒ වගේම අපි බලමු මේ දෘඩාංග පද්ධති මෘදුකාංග සහ යෙදුම් මෘදුකාංග. කොහොමද මේ මෘදුකාංගයන් සහ දෘඩාංගයන් අතර අන්තර් සම්බන්ධතාවයක් පවත්වන්නේ කියලා. දැන් මේ බලන්න මැද මෙතන රවුම් තුනක් තියෙනවා. මේ පළවෙනි රවුමේදී ගන්නවා දෘඩාංග හાર્ඩ්වෙයාර්. එතන තියෙනවා යතුරු පුරව මූසිකය සංදර්ශකය ඔබ දන්නෝනේ හાર્ඩ්වෙයාර්ස් මොනවද කියලා. ඊළඟට ඔන්න පද්ධති මෘදුකාංග. පද්ධති මෘදුකාංග වලදී සිස්ටම් සොෆ්ට්වෙයාර් වලදී තියෙනවා මෙහෙයුම් පද්ධති සහ උපයෝගිතා මෘදුකාංග. ඒ වගේමයි යෙදුම් මෘදුකාංග වල ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වල තියෙනවා වදන් සැකසීම, දත්ත සමුදාය, පරිගණක ක්‍රීඩා, පැතුරුම්පත්, වෙබ් අතිරික්ෂය වගේ මේ විවිධ මෙතන මේ කීපයයි දාලා තින්නේ. ඒතර ඔබ දන්නවා තව මීට වඩා ගොඩක් දේවල් තියෙනවා. ඒතර මේක ඇවිල්ලා අපි ඔපරේටින් සිස්ටම් එක මෙහෙයුම් පද්ධතිය ගැන කතා කරනකොට මෙන්න මේ ටික අපිට ඇත්තටම ඊටාම ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි. අපි බලමු පද්ධති මෘදුකාංග සිස්ටම් සොෆ්ට්වෙයාර් එක තුන්වෙනි කොටස. භාෂා පරිවර්තක language translators. The language translators ඕන වෙන්නේ පරිගණක වැඩසටහනක් හැදිලා තියෙන උපදෙස් වලින් නේද? එක එක කෝඩ්ස් වලින් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වලින් ඔය වගේ. එතකොට ඒවා එක එක භාෂාවන් වලින් තමයි හදන්නේ. ඒතකොට මෙතනදී කියනවා මිනිස් භාෂාවලට සමීප උසස් මට්ටමේ භාෂාවලින් තමයි මේවා නිපද වෙලා තියෙන්නේ. ඒතකොට ඒ වගේ මේ පරිගණක භාෂාවලදී අපිට හඳුනා ගන්න පුළුවන් high level language, machine language ඒ වගේ වචන තියෙනවා. ඒතකොට දැන් මෙතනදී high level language කියන්නේ මෙතනදී පරිගණක භාෂාවක්. ඒක තවදුරටත් හඳුන්වනවා machine language එකකින් තමයි මේ පරිවර්තනය කරන්නේ. ඒ කියන්නේ පරිවර්තනය කරන්නේ 1 සහ 0. ඒ කියන්නේ 1 or 0 වලට තමයි පරිවර්තනය කරලා මේ භාෂා පරිවර්තක මගින් තමයි මේක සිද්ධ කරන්නේ.
ඒතර මේ පරිගණකය හඳුනන්නේ 1 සහ 0 කියන අවස්ථා දෙක විතරයිනේ. ඉතින් ඒක නිසා තමයි මේ මැෂින් ලැන්ග්වේජ් එකෙන් මේ පරිවර්තනය කරනු ලබන්නේ. ඒවට උදාහරණ තමයි assembler, compiler සහ interpreter. හොඳයි. අපි ඊළඟට බලමු යෙදුම් මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියලා. දැන් කලින් කිව්වා වගේ යෙදුම් මෘදුකාංගය කියන්නේ පරිශීලකගේ පරිගණක ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා තමයි මෙන්න මේ යෙදුම් මෘදුකාංග උපයෝගී කරගන්නේ. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියේ මත තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඇප්ලිකේෂන් software එකේදී අපිට ගන්න පුළුවන් උදාහරණ කලිනුත් කිව්වා මොනවාද? word processing, spreadsheet, database, computer games, web browsers. ඔය වගේ උදාහරණ ගන්න පුළුවන්. හොඳයි. අද ඔබට මම මේ පාඩමෙන් ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ මෙහෙයුම් පද්ධතියේදී පරිගණකයක් අපි ගත්තොත් එහෙම එකේ දෘඩාංග, ස්ථිරාංග, මෘදුකාංග. එහෙම නැත්නම් hardware, firmware, software කියන ඒවා කොයි ආකාරයටද විෂය කරුණු ඉදිරිපත් කරන්න කියලා. හොඳයි. ඔබ මේ සම්බන්ධව මං හිතන හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. මේක අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයට එන ප්‍රශ්න වලට උපයෝගී කරගන්න පුළුවන් කොටසක් තමයි මම මේ අද කිව්වේ. ඒක නිසා මේක හොඳටම ඔබ අධ්‍යයනය කරන්න. මේක ඉතින් ප්‍රැක්ටිකල් කරනවා කියලා මෙතනදී ඇත්තටම කරන්න දෙයක් නැහැ. මේක විෂය කරුණු ටික තමයි අපි හොඳටම ධාරණ ශක්තිය ඇති කරගන්න ඕනේ. හරි. අපි ඊළඟට බලමු මේ වගේම පාඩමකින් ඔබව නැවතත් හමුවීමට බලාපොරොත්තු වෙනවා. ඒකෙදි මම කතා කරන්න හිතාගෙන ඉන්නවා මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය. ඒතර මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒකත් ඔබ නරඹන්න. එතනදී ඇත්තටම කියන්නේ කොහොමද අපි ඔපරේටින් සිස්ටම් එකක මූලික කොටස් ටික තමයි කතා කරලා තියෙන්නේ. හොඳයි. ඔබට මෙවැනිම වීඩියෝ එකකින් ඔබව හමු වීමට බලාපොරොත්තු වෙනවා. ඔබට සුබ දවසක්.